හරි. එතකොට අපිට දැන් ප්‍රශ්න පත්‍රයට යන්න පුළුවන්. මේක 2019 දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයක්. බොහෝ දුරට තව දෙවන වාර පරීක්ෂණ ප්‍රශ්න පත්‍ර එකක් හෝ එකක්වත් නැති වෙන්න පුළුවන්. මොකද දැන් අපි පාඩම් වල අවසාන කොටසේ ඉන්නේ නේද? ඔයාලා දන්නවනේ. අපිට ඉතුරු වෙලා තියෙන්නේ බොහොම සරල පාඩමක් දෙකක් තව ඉතුරු වෙලා තියෙන තුන්වෙනි වාරේ. ඊට පස්සේ අපි තුන්වෙනි වාර ප්‍රශ්න පත්‍ර වලට උත්තර ලියන්න පටන් ගන්න ඕනේ. හරි. අපි ගැටලුවට යමු. පළවෙනි කාණේ වරකට බොන බෙහෙත් වතුර ප්‍රමාණය ප්‍රකාශ කිරීමට වඩාත් සුදුසු ඒකකය මොකක්ද කියලා අහනවා. මොකක්ද ඔයගොල්ලෝ හිතන්නේ? මිලිලීටර්. මිලිලීටර්. හරියට හරි. ලීටර්. ඔව් ලීටර් එහෙම බිව්වොත් මොකද වෙන්නේ? ඇහලම ලීටර් එහෙම බිව්වොත් මොකද වෙන්නේ? වඩු තමයි ආයෙ නැගිටින්නේ නැහැ නේද? එහෙනම් කොහොමද මිලිලීටර් ලියන්නේ? සිම්පල් එතකොට ඒකක ලියද්දී අනිවාර්යයෙන්ම සිම්පල් අකුරු තමයි ඔයාලා පාවිච්චි කරන්න ඕනේ. ඒ නිසා උත්තරේ එන්නේ මිලිලීටර් කියන උත්තරේ. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. ඒක කියනවා මෙන්න මේ සංකේත තුනෙන් තුන අතරින් 5.8 බිඳුව යන ප්‍රකාශනයේ හිස්තැනට යෙදීමට වඩා සුදුසු සංකේතය මොකක්ද කියලා අහනවා. මොකද ඔයාලා හිතන්නේ? 5.8 සහ 5.8 බිඳුව. ඔය දෙක මොකද වෙන්නේ? ඔය දෙක සමානයි. අනිවාර්යෙන්ම ඔය දෙක සමානයි පුතේ. සමාන ලකුණයි යොදන්න ඕනේ. ඒක ඔයගොල්ලෝ දශම පාඩමේදී බොහොම පැහැදිලිව ඉගෙනගෙන තියෙනවා. මම තවදුරටත් පැහැදිලි කරොත් දැන් 2.3 කිව්වත් 2.3 බිඳුව කිව්වත් එකම උත්තරේ තියෙනවා. 2.3 කිව්වත් 2.3 බිඳුව කිව්වත් එකම උත්තරේ තියෙනවා. මම ලියන ඒවා ඔයගොල්ලන්ට පේන්නේ කන පිට වගේද? නේද පේනවද? නෑ සර්. හරියට පේනවා නේද? හරි. එතකොට ඊළඟ දේ තමයි අපි හිතමුකෝ දැන් 18.9.3 බිඳුව කියලා. මේකට සමාන වෙනවා 18.9.3. දැන් හැබැයි මෙහෙම තිබුණොත් 2.0.8 බිඳුවයි 2.8 බිඳුවයි කියන එක සමාන වෙනවද? මේ දෙක සමානද? නෑ. නෑ. එතකොට මේකෙන් මේ අග බිඳුව නම් අපිට නොලියා ඉන්න පුළුවන්. මේ බිඳුව වැඩක් නැහැ, මේ බිඳු දෙකම වැඩක් නැහැ. රයිට්. එහෙනම් දැන් කියන්නකෝ මේ දෙන්නෙන් එහෙනම් ලොකු කවුද? සමානයි. නෑ සමාන නෑනේ පුතේ. දැන් දෙක තියෙනවා බිඳුව තියෙනවා 8 තියෙනවා. සමාන නෑ කීයට? විශාල කවුද කියලා මම අහන්නේ. 2.0 දශම තිතෙන් පස්සේ පළමු දශම ස්ථානය මේ පළවෙනි දශම ස්ථානය. එතන ගැන සලකන්න. එතකොට ඔයාලට ලොකු එක තෝරගන්න. 2.8. ඔව් 2.8 තමයි විශාල වෙන්නේ. 2.8. දැන් මේක භාග විදිහට ලිව්වොත් 2.10න් 8 කියලායි එන්නේ. මේක භාග විදිහට ලිව්වොත් 2.100න් 8 කියලායි එන්නේ. අපි තවදුරටත් ඔය ඉදිරියට ඉගෙන ගන්නවා. එතකොට දශම ස්ථාන දෙකක් ගියාම 100න් පංගු. 100න් 8යි. මේක 10න් 8යි. මේක 100න් කරන්න මේක 10න් වැඩි කරන්න ඕනේ. එතකොට එනවා මෙතන 2.100න් 80යි කියලා. ඔන්න ඔබට දැන් පැහැදිලි. මෙතන 2.100න් 80ක් තියෙනවා. මෙතන 2.100න් 8යි තියෙන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම මේ පැත්ත විශාල වෙනවා. එතකොට ඔය දැනුමත් අපිට තියෙන්න ඕනේ ඉදිරියට යද්දී. ඒ බිඳුව අමතක කරන්න පුළුවන් මොහොතක් තියෙනවා. සමහර තැන්වලදී එහෙම අයින් කරන්න බැරි අවස්ථාවක් තියෙනවා කියන එක මතක තියාගන්න ඕනේ. එතකොට මේ ගැටලුවේදී මේ දෙකම සමානයි. ඒ නිසා මැදට සමාන ලකුණයි එන්න ඕනේ. මාලා සිතූ සංඛ්‍යාව ඉරට්ට සංඛ්‍යාවකි. සාමා සිතූ සංඛ්‍යාව මොකද වෙලා තියෙන්නේ? ඔත්තේ සංඛ්‍යාවක්. ඊට පස්සේ කියනවා දෙදෙනා සිතූ සංඛ්‍යාවල ගුණිතය ස්ථිර වශයෙන්ම පහත සංඛ්‍යා වර්ග අතරින් කුමන වර්ගයකට අයත් විය යුතුද? මොකද්ද ඔයාලා හිතන්නේ? දැන් ඔයාලට මේ වෙනස YouTube වලට වැඩිය මේක කතා කරන්න පුළුවන්. මොකද්ද ඔයාලා හිතන උත්තරේ? ඉරට්ට සංඛ්‍යාව. ඉරට්ට කියලා කියනවා. කොහොමද එහෙම හිතුවේ? දැන් අනිත් අයටත් තේරුම් ගන්න. කොහොමද එහෙම තීරණයක් ගත්තේ?
මාලා සිතූ සංඛ්‍යාව ඉරට්ට සංඛ්‍යාව. සාමා සිතූ සංඛ්‍යාව ඔත්තේ සංඛ්‍යාව. දෙදෙනා සිතූ සංඛ්‍යාවල ගුණිතය. මේ වගේ වෙලාවකදී බොහෝම සරලව හිතන්න ඕනේ. කොහොමද? මාලා හිතපු සංඛ්‍යාව ඉරට්ට. සරල ඉරට්ට සංඛ්‍යාවක් ගන්නවා. මොකද්ද? හොඳ ඉරට්ට සංඛ්‍යාවක් කියන්නේ පුංචිම එක. දෙක. ඔන්නෝම හිතන්නේ. ඊළඟට ඔත්තේ සංඛ්‍යාවන්නේ සාම හිතලා තියෙන්නේ. සරලම එකක් ගන්න. එක තියෙන ලේසිම එක තමයි 3 ගන්නවා. එකත් හරි ඉතින්. හරි දෙවරත් 3 කීයද? 6යි. එහෙනම් ලැබෙන පිළිතුර අනිවාර්යයෙන්ම මොන සංඛ්‍යාවක්ද? ඉරට්ට සංඛ්‍යාවක්. ඒක ප්‍රථමකද ඊළඟට ත්‍රිකෝණද එහෙම කියන්න බෑ. අතරින් කොමන වර්ගයට අයත් විය යුතුද? එහෙනම් මොකද්ද? ඔත්තේ නෙමෙයි, ප්‍රථමක නෙමෙයි, ඊළඟට ත්‍රිකෝණ සංඛ්‍යා කියලා කියන්න බෑ. ඉරට්ට සංඛ්‍යා කියලායි කියන්න පුළුවන්. ඔයාලට බෝඩ් එකක් පේනව නේද පුතේ? මම මේ ලියනේවත් පේනව නේද? ස්ක්‍රීන් දෙකක් ඇති. ස්ක්‍රීන් දෙකේ එක තෝරගන්න. පේන්නේ නැද්ද? දෙකම පේන්න හදා ගන්නයි. මොකද මම පේපර් එක තියෙද්දිම උත්තර සාකච්ඡා කරන්නම්. එහෙනම් උත්තරේ එන්නේ මොකද්ද? ඉරට්ට සංඛ්‍යා. එතකොට මේ වගේ වෙලාවකදී මෙහෙම සරලව හිතන්න. මේ වගේ සරල උදාහරණ අරගෙන ඒක තහවුරු කරගන්න බලන්න. ඒක තමයි හොඳම දේ. right. ඝනකාව්‍යයක දාර ගණන කීයද? ඔබ ඉතින් අහන්න දෙයක් අපින්නේ නේද? එජ්ජාය වේ. කියන්න පුතේ කියලා. කීයද? 12 නේද? උඩින් 12යි. ඔව් උඩින් හතරක් තියෙනවා මේ වගේ. යට පැත්තට මෙහෙම හතරක් තියෙනවා. ආයි යටින් හතරකුත් තියෙනවා. ඒතර හතරේ සෙට් 3ක් වෙනවා. ඒ කියන්නේ 12යි. බොහොම සරලයි නේද? ඒ වගේ ප්‍රශ්න අපින් අහන්න එපා කියමු අපි ඊට පස්සේ. ලවය සහ හරය එකම සංඛ්‍යාවකින් බෙදීමෙන් 18න් 12 යන භාගයට තුල්‍ය භාගයක් ලියන්න කියනවා. හොඳයි එකක්. ඔයාලට 9යි බෙදෙන කැමති එකකින් බෙදන්න පුළුවන්. කියන්න ඔයාලා බෙදපු එක දෙකෙන්ද බෙදුවේ? ඔව් දෙකෙන් බෙදුවොත් එන උත්තරේ තමයි 9න් 6. 9න් 6යි. තව බෙදන එකක් කියන්නේ. තවත් බෙදන්න පුළුවන් සංඛ්‍යා තියෙන ඕන තරම්. තව 3ක් ඕන තරම් කීපයක් තියෙනවා. 3ෙන් බෙදුව හැකි නේද? 3ෙන් බෙදුවොත් එන්නේ මොකද්ද? 6න් 4යි. 6නුත් බෙදුව හැකි. බලන්නකෝ එකේ වෑම් බෙදුව හැකි. 6නුත් බෙදුව හැකි. එතකොට මොකක්ද දෙන්නේ? 3ෙන් 2යි. එතකොට ඔය එකක් තමයි ඔය ඔබෙන් අහන්නේ. යන 18න් 12 යන භාගයට තුල්‍ය භාගයක් ලියන්න. එකක් අහන්නේ. එකක් ලියවනම් ඇති. දැන් මෙතනම තියෙනවා ක්‍රම 3කට නැත්නම් 3 විදිහකට තුල්‍ය භාග 3ක් තියෙනවා. මේ තුනෙන් එකක් ඔබ ලියලා නම් හරි දාගන්න. ලකුණු දෙකක් හම්බ වෙනවා. හරි. සංවෘත සරල රේඛීය තල රූපයක් අඳින්න. මොකද්ද මේකේ අදහස? සංවෘත කියන්නේ වැහිලා තියෙන්න ඕන. නේ? සරල රේඛා වලින් විතරක් වට වෙලා තියෙන්න ඕන නේද? තලයක තියෙන්නත් ඕන. ඉතින් ඕන්න ඔය වගේ මොකක් හරි වැහිච්ච සරල රේඛීය තල රූපයක් ත්‍රිකෝණෙත් හරි නේද? සමචතුරාශ්‍රය ඍජු කෝණාශ්‍රය ඕනම එකක් හරි. ඇඳලා නේද තියෙන්නේ? ඔව් සර්. වැහිලා තියෙන්න ඕනේ. හැබැයි වක්‍ර රේඛා තියෙන්න බෑ. දැන් මේ වගේ ඇද වෙච්ච රේඛා තියෙන්න බෑ කිසිම එකක්. වෘත්ත, වක්‍ර රේඛා, අර්ධ වෘත්ත මේවා තියෙන්න බෑ. සරල රේඛා පමණයි. ඇරිලා තියෙන්නත් බෑ. දැන් මෙහෙම ඇඳුත් වැරදි. ඒක අනිවාර්යයෙන්ම වැහිලා තියෙන්න. ඒ කියන්නේ සංවෘත කියන්නේ ඒ විදිහට තියෙනවා නම් ඔබේ පිළිතුර නිවැරදි. ඊළඟට 4.5 මීටර යන්න සෙන්ටිමීටර වලින් දක්වන්න. කීයද සෙන්ටිමීටර? මීටර් 4ක් කියන්නේ 400ක් නේද? එහෙනම් 450යි සෙන්ටිමීටර. සෙන්ටිමීටර් 450 තමයි පිළිතුර වෙන්නේ. සෙන්ටිමීටර් 450ක් කියලා එන්න ඕනේ. ඊළඟට 8 වෙනි ප්‍රශ්නේ යන භාග ආරෝහණ පිළිවෙලට ලියන්න. ආරෝහණ පිළිවෙලට කියන්නේ පුංචි එකේ ඉඳලා
විශාල එක වෙනකම් නේද? එතකොට අපි 10 නෙවෙයි 8 වෙනි ප්‍රශ්නය 5න් 3 තියෙනවා. මේ සමාන ප්‍රමාණ අරන් තියෙන. ලවය සමානයි. ඒ නිසා අපිට ගැටලුවක් නැතුව කරන්න පුළුවන්. 8න් 3යි 4න් 3යි. අපි නිකන් මේ 3 ගන්න නැතුව එක එක හිතමුකෝ. මම මෙහෙම තියනවා කියලා හිතන්නකෝ. 5න් 1 තියෙනවා, 8න් 1 තියෙනවා, 4න් 1 තියෙනවා. මේවෙන් කුඩාම භාගය මොකක්ද? මේ ටිකෙන් මේ යට තියෙන ටික. 8න් 1 8න් 1 කුඩාම භාගය 8න් 1. ඊට වැඩිය ලොකුයි කවුද? 5න් 1 5න් 1. ඔය ඔක්කොටම වැඩිය ලොකුයි කවුද? 4න් 1. ගැන හිතන්නකෝ නේද? පාන් රාත්තලක් 5ට කපලා තියෙනවා එක පැත්තක. තව රාත්තලක් අරගෙන 8ට කපනවා. තව රාත්තලක් අරගෙන 4ට කපනවා. එතකොට මේවෙන් විශාලම පෙති එන්නේ පෙති කිව්වට කාලක් එනවා 4ට කැපුවාම නේද? අනිත් පුංචි. එතකොට එකක් වගේම තමයි 3ක් ගත්තා. එකක් වගේම තමයි 3ක් ගත්තත් ඒ සමාන ඒවා 3 ගුණයක් නෙවෙන්නේ. එතකොට මෙන්න මෙතන වෙනසක් වෙන්නේ නැහැ. මෙතන 3 ආවත් 5 ආවත් එහෙම වෙනස් වෙන්නේ නැහැ. මේ හැම එකම සමානයි. එතකොට අනිවාර්යයෙන්ම 8න් 3 තමයි කුඩාම භාගය වෙන්නේ. ඊළඟට 5න් 3 අවසානයේ 4න් 3. මේ එකක් ගත්තත් එකයි දෙකක් ගත්තත් එහෙම වෙනසක් වෙන්නේ නැහැ. ප්‍රමාණය වෙනස් වෙනවා. එනවාද විශාල බව වෙනස් වෙනවා. ඒක අපහැදිලි නම් අහන්න පුතේ. තේරුණාද? පාම් ගැන හිතුවොත් වැඩේ තේරෙනවා. හරි නේද ඔයාලගේ? ඒ 8 වෙනි ගාන හරි ගිය අය කවුද? නම කියන්න බලන්න. අටවෙනි ගැටලුව හරි ගිය දරුවෝ කවුද? ඒක වැරදිද පුතේ? ඔව් කියන්න. සේකේ උත්තරේ මොකද්ද? උත්තරේ මේක. බෝඩ් එක පේන්නේ නැද්ද පුතේ? මගේ හරි සර්. ඒකනේ. දැන් මම එකක් අරගෙන පැහැදිලි කරේ එකක් ගත්තත් දෙකක් ගත්තත් මෙතන උඩ තියෙන ගාන ගැන ඔයාලා හිතන්න එපා. 5ට කපපුවා තමයි නෑ 8ට කපපුවා තමයි පුංචිම. ඔව්. ඔව්. සර් මගෙත් හරි. ඒකනේ. මගෙත් ඔව් එතකොට දැන් මේ උඩ තියෙන මේ කොටුව ASCII තියෙන සංඛ්‍යාව ගැන ඔයාලා හිතන්න ඕනේ නෑ. ඒක සමාන නම් අපිට ගැටලුවක් නෑ ඉදිරියට යන්න පුළුවන්. කැපෙන නැත්නම් බෙදෙන වාර ගන්න වැඩි නම් ඒක පුංචි. දැන් පාන් රාත්තලක් 2ට කැපුවා ඊළඟට තව රාත්තලක් 4ට කැපුවා තව රාත්තලක් 10ට කැපුවා කිව්වොත් 10ට කැපෙනවා කියන්නේ ඉතාලම පුංචි ඒවා අපිට ලැබෙන්නේ. හරි? ඒ නිසා ඒකත් හොඳට මතක තියාගන්න ඕනේ. මේ තියෙන தත්ත්වය. එන 8න් 3 ඊළඟට 5න් 3 ඊළඟට තමයි 4න් 3 එන්නේ. ඔය විදිහට තමයි පිළිතුර එන්නේ. මම මෙතන එක අරගෙන ඔයාලට පැහැදිලි කිරීමක් තමයි ඒ කළේ. ඒතර උඩට එන සංඛ්‍යා සමාන වෙලා මෙතන 4 තිබුණත් ප්‍රශ්නයක් නැහැ. දැන් මෙහෙම තිබුණත් මේ පිළිවෙලටම තමයි එන්නේ. මොකද එක සමානයවනේ වැඩි වෙන්නේ. හරි. පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ නේද? තේරුණා නේද? හරි. ඊළඟට කියවන ආකාරයේ වචනෙන් ලියන්න. අපෝ මොනවද නේද? 53.53 නේද? හවුද? නේද? මේ 53.5යි තුන. ඔව් 53 දශමවල 53ක් නෑ. මොකද තනි ඉලක්කමක් කියන්න ඕනේ. මං කියලා තියෙනවානේ දශමවල 5යි තුන. අන්න හරි 53.53. ඔක දශම පාඩම කරද්දී හරි අපූර්වවට අපි කියලා දුන්නා නේද? ඔයාලා දන්නවා දශමවලදී දැන් ඇත්තටම උතන 53.5.3යි. ඔන්න ඔහොම තමයි තියෙන්නේ. හැබැයි ඉතින් මේක කියවන්නේ නැහැ මේ දශම ස්ථාන දෙකක් කියන්නේ මේක නැතුව තියනවා වගේ කියවනවා. කොහොමයි ඇත්ත කතාව. එතකොට මොකද මේකත් 10න් පංගු මේකත් 10න් පංගු ඊළඟට දැන් අපි හිතමු වෙන එකක් මේක නැතුව 72.5යි 8යි 4යි 2 කියලා. එතකොට මේකත් 10න් පංගු මේකත් 10න් 10න් පංගු වෙනවා නම් හැමතැනම දශම තිත මේ වගේ තියෙන්න ඕන. නමුත් ඕකට කම්මැලි හින්දා ගණිතඥයෝ ලෑස්ති උනේ මොකද්ද? පළවෙනි එක විතරක් ලියලා ඊටු ටික නිකන් ලියනවා. 5යි 8යි 4යි 2 කියලා. හැබැයි ඒකේ තිත තියනවා වගේ කියන්නේ 5යි 8යි 4යි 2. නැත්නම් 5842 කියන්න බෑ. මොකද මේකත් 10න් පංගු ඒ කොටසක් අරගෙන 10ට බෙදලා මේකත් 10න් පංගු ඒක කොටසක් කරන් 10ට බෙදලා මෙතනත් 10න් පංගු ඒ එක නැවත නැවත බෙදෙන නිසා 10න් පංගු 100න් පංගු 10න් පංගු 10න් පංගු වෙනවා. එන්නේ අර කොටසක් නැවත නැවත බෙදෙන නිසා. එතකොට දශම නම් ඒකේ තේරුම තමයි
10න් කොටස් කියන්නේ. දශ කියන්නේ 10නේ. ඉතින් ඔක තමයි මූලික අදහස. රයිට්. එහෙනම් මේක කියවන්නේ 53යි දශම කීයයි කියලාද? 53.5 3 36 සමචතුරස් සංඛ්‍යාවකේ කීවන සමචතුරස් සංඛ්‍යාවද? 6 වෙනි සමචතුරස් 6 වෙනි එක. මොකද 6 වරක් 6 තමයි 36 එන්නේ. 9න් 7න් අඩු කරන්න තියෙනවා 9න් එකක්. හයි. මොකක්ද උත්තරේ? 9න් 9න් 7න් අඩු කිරීම 9න් එකක්. 9න් 6 නම් නෙමෙයි. 9න් 6 නම් නෙමෙයි. 9න් 6යි. නෑ. 3න් 2. අන්න හරි. මේක සරල කරන්න ඕන දෙපැත්තම 3න් බෙදලා 3න් 2 එන්න ඕන. දෙන්න එපා 9න් 6ට ලකුණු දෙකක් නෑ. එක ලකුණක් දෙන්න. මොකද ඔයාලට මම අනිවාර්යෙන් කියලා තියෙනවා පිළිතුර හැකිතාක් සරල කරන්න ඕන කියලා. විභාගයේදී නම් දෙයි සමහර විට 9න් 6ට. දැන් දෙන්න එපා. ලකුණු අඩු කරගන්න. අවසාන උත්තරේ 3න් 2 විය යුතුයි. මේක තියනවා නම් එක ලකුණක් පමණක් දෙන්න. 3න් 2 තමයි අවශ්‍ය. තේරුණානේ? ඊළඟට තියෙනවා 100න් 53 යන්න දශම ලෙස ලියන්න. මොකද උත්තේ උත්තරේ? කියන්න උත්තරේ. 100න් 53 බිංදුවයි දශම 5යි 3යි. බිංදුවයි දශම 5යි 3යි. බිංදුවයි දශම 5යි 3යි උත්තරේ. ඊළඟට අපි යනවා 13 වෙනි ගැටලුවට. ලීටර් 5න් ලීටර් 3යි මිලිලීටර් 500ක් අඩු කරලා පිළිතුර ගන්න කියලා තියෙනවා. ඉතින් බොහොම සරලයි. ඔයාලට නෙමෙයි අපි ඔක හදන්නේ නේද? අපි ලීටර් මිලිලීටර් කියලා දෙපැත්ත වෙන් කරගන්නවා. 5යි මෙතන එතකොට බිංදු 3ක් දාගන්න. මේකෙන් අඩු කරන්න ඕනේ 3යි 500ක් නේ. 3යි 500ක්. ඔන්න අඩු කරන්න යනවා. නැති තැනකින් 500ක් ගන්න බෑ. ඒ පැත්තෙන් ලීටරයක් ගන්නවා. එතකොට මිලිලීටර් 1000ක් එන්නේ. දැන් මෙතන 4යි තියෙන්නේ. මේ පේලියෙන් වැඩ. මේ පේලිය අයින් කරනවා. 1000න් 500ක් 500යි 4න් 3ක් 1යි. ආව නේද උත්තරේ? ලීටර් 1යි මිලිලීටර් 500යි. ලීටර් 1යි මිලිලීටර් 500යි. ඊළඟට සමාන්තර ආශ්‍රයක් අඳින්න කියලා එනවා. බොහොම ලේසි. ඇත්තටම කිව්වොත් සමාන්තර ආශ්‍ර වර්ග 4ක් තියෙනවා. නමුත් ඔයාලා සාමාන්‍යයෙන් හිතන සමාන්තර ආශ්‍රය මෙන්න මේ වගේ ඇඳලා ඇති. ඉතින් ඒක වැරද්දක් නැහැ. සමාන්තර ඔව් අහන්න පුතේ ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ඔව්. ඒ විදිහක හරිනේද? මට පේන්නේ නැහැ නේ පුතේ. ඇන්තල පෙන්වන්නේ ඒක හරි නේද? හරි මං හිතපු එක ඒක හරි ඔව්. දැන් ඇත්තටම සමාන්තර ආශ්‍රය කිව්වහම ඍජු කෝණාශ්‍රයත් හරි. හොඳේ. සමචතුරාශ්‍රයත් හරි. ඊළඟට ඍජු කෝණාශ්‍රයෙන් ලැබෙන මෙන්න මේ රොම්බාභයත් හරි. සමචතුරාශ්‍රයෙන් ලැබෙන රොම්බසයත් හරි. මේ වර්ග හතරම තියෙනවා. නමුත් අපි බහුලව අඳින්නේ මම මේ කොටු කරපු එක. ඒකට ඒකේ සමාන්තර ආශ්‍රය ඇඳට විතරක් මදි හරි නම් පුළුවන්කමක් තියෙනවා නම් ඕගොල්ලන්ට මේකේ සමාන්තර බව පෙන්වන්න මෙන්න මේ. ඊතල සමාන ප්‍රමාණ දාන්න. ඔය පාද දෙක සමාන්තරයි ඊළඟට මේ දෙක සමාන්තරයි කියන්න ඊතල දෙක ගානේ දාන්න. දැන් ඔයාලා ඊතල නොදැම්මත් ලකුණු දෙන්න. නමුත් දැන් දාගන්න රූප සටහනේ. මේ ඊතල සමාන ප්‍රමාණ තියෙන පාද තමයි එකිනෙකට සමාන්තර කියන්නේ. සමාන අන්තරයක්, සමාන ඉඩකඩක් තියනවා කියන්නේ. හරියට දැන් ඔයාලගේ පොතේ රූල් වගේ ඒව අතරෙත් ඉඩ සමානයි. එහෙම දාන්න. නොදැම්ම කියලා. ඔව්. මං ඔයා ඇන්දේ? සනුක මොකද්ද? මං ඇන්දේ ඕකේ අනිත් පැත්ත. මේක අනිත් පැත්තටද? මෙහෙමද? ඔව්. ඉතින් හරිනේ. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි ඒක ඈ.
එකක් රුපියල් 13 බැගින් පේරගෙඩි 15ක මිල 15ක් මිලදී ගැනීමට වැය වෙන මුදල කොපමණද මේ හොයාගත්ත ප්‍රශ්න පත්‍රයේ එච්චරම පැහැදිලි නෑ ඒක ඔයාලට ගැටලුවක්වත් නෑ නේද මොකද මේ කොහෙවත් තිබුණ නැහැ මේක හරියට හොයාගන්න හම්බෙච්ච එක ටික මදි කලර්ස් මදි print කරා නම් ටිකක් පේනව අඩු ඇති එකක් රුපියල් 13 ගානේ 15 වෙනි ගැටලුව 13 ගානේ 15ක් මිලදී ගැනීමට වැය වෙන මුදල නේද 5 3 15යි 5 1 5යි 1යි 6යි 1 3යි 1 1යි 195ද ඔව් සර්. ඔව් සර්. රුපියල් කියලා දාන්න රුපියල් 195යි සර් බින්නතකත් හරිනේ. කමන්න පහත සඳහන් පහත සංඛ්‍යා අතරින් පහ සහ දෙක යන සංඛ්‍යා දෙකෙහිම ගුණාකාරයක් වන සංඛ්‍යා දෙක තෝරා යටින් ඉරක් අඳින්න. පහේ ගුණාකාරත් වෙන්න ඕනි දෙකේ ගුණාකාරත් වෙන්න ඕනි. එතකොට දැන් මේ උත්තරේට වැඩිය අපි දෙකේ ගුණාකාර වෙනවා නම් එතන තියෙන්න ඕනේ මොනවද? 0 2 4 6 8 කියන ඉලක්කමක් අගින් තියෙන්න ඕනේ. ඊට අමතරව දෙකේ පහේ ගුණාකාරයක් වෙනවා නම් අනිවාර්යෙන් 0 හෝ 5 තියෙන්න ඕනේ. එතකොට මේ දෙකටම ගැලපෙන එකම සංඛ්‍යාව ඉතින් පහේ ගුණාකාරකුත් වෙන්න නම් දෙකේ ගුණාකාරකුත් වෙන්න නම් මෙන්න මේ 0 තමයි තියෙන්න ඕනේ අගට. එහෙනම් අගට 0 තියෙන සංඛ්‍යා තමයි ඔබ තෝරගන්න ඕනේ. එහෙම සංඛ්‍යා දෙකක් තියෙනවා. මොනවද පුතේ? 20 තියෙනවා 30යි 30 තියෙනවා. එතකොට මේ බොහොම සරල උත්තර. එතකොට පහෙත් ගුණාකාර වෙන්න ඕනේ දෙකෙත් ගුණාකාර වෙන්න ඕනේ. දෙකේ ගුණාකාර වෙන ඒවා අගට තියෙන නැත්නම් එක ස්ථානේ තියෙන්න ඕනේ 0 2 4 6 8 ඔය ඉරට්ට සංඛ්‍යානේ. පහේ ගුණාකාර අනිවාර්යයෙන්ම 0 හෝ 5 තිබිය යුතුයි. එතකොට ඔය දෙකේම ගුණාකාර වෙන්න නම් 0 පමණයි නේද? 17 යනු කීවන ඔත්තේ සංඛ්‍යාවද කියලා අහනවා. කොහොමද හෙව්වේ? 9 මේක නම් ඉතින් ලොකු අමාරුවක් නෑනේ ලියලා හෙව්වට කමක් නෑ නේද? සූත්‍ර තියෙනවා තාම ඔයගොල්ලන්ට ඒවා කියා දීලා නෑනේ. එහෙනම් 17 මෙහෙමනේ 1 3 5 7 9 11 13 15 17 දැන් ගණන් කරන්න 1 2 3 4 5 6 7 8 9 9 වන ඔත්තේ සංඛ්‍යාව නේ ඉතින් තව ක්‍රම තියෙනවා කවුරු හරි වෙන ක්‍රමයක් පාවිච්චි කරා නම් ඒකේ කිසි වැරද්දක් නැහැ ඒක ගැටලුවක් නැහැ තව ක්‍රම තියෙනවා නැතුව නෙමෙයි එහෙනම් 9 වන ඔත්තේ සංඛ්‍යාව කියලා තමයි ඔයාලා උත්තරේ ලියන්න ඕනේ ඊළඟට ඔත්තේ සංඛ්‍යාවකට වෙනත් සංඛ්‍යාවක් එකතු කළ විට පිළිතුරු ලෙස ඉරට්ට සංඛ්‍යාවක් ලැබුණා. එකතු කරනු ලැබුවේ කුමන වර්ගයේ සංඛ්‍යාවක්ද? හරිම සරලයි. අපි ඉතින් ඔත්තේ සංඛ්‍යාවට 5 ගමුකෝ. 5ට යම්කිසි එක සංඛ්‍යාවක් එකතු කරාම ඉරට්ට සංඛ්‍යාවක් ලැබුණා. අපි හිතමුකෝ 8 කියලා. නිකන් මේව දා ගන්නවා හිතින්. උදාහරණනේ. 5ට කීයක් හරි එකතු කරාම ඔන්න ඉරට්ට සංඛ්‍යාව. ඔන්න 8 හරි නැත්තම් දා ගන්නවා 12යි කියලා. ප්‍රශ්නයක් නැහැනේ. ඔන්න 5 කියන්නේ ඔත්තේ සංඛ්‍යාව 12 කියන්නේ ඉරට්ට සංඛ්‍යාව. මේකේ නෑ එහෙම කියලා. අපි දා ගන්නවා. දැන් බලනවා මෙතෙන්ට එන සංඛ්‍යාව මොකක්ද? 5ට කීයක් එකතු වුණොත් 12 වෙන්නේ? 3ක් එකතු වුණොත් නෑ 12 මම ගත්තේ මාර්ක මැකුවා 7නේ. එතකොට 7 කියන්නේ ඔත්තේ සංඛ්‍යාව. එහෙනම් මේකේ එකතු කරනු ලැබුවේ කුමන වර්ගයේ සංඛ්‍යාවක්ද? අනිවාර්යයෙන්ම ඔත්තේ සංඛ්‍යාවක් විය යුතුයි. නැත්තම් 5ට යම් කිසි එකක් එකතු කරනවා 6 වෙනවා. ඔය ලේසිම එක ගන්න. ඉතින් 5ට එකක් එකතු වුණොත් 6 එක කියන්නේ ඔත්තේ සංඛ්‍යාව. ඔය වගේ උදාහරණයකින් පිළිතුර හොයාගන්න පහසුයි. ඒ කතා කරේ 18 වෙනි ප්‍රශ්නය 19 තියෙන්නේ දශම එකතු කිරීම. 19 තියෙන්නේ දශම එකතු කිරීමක් 7.3ට එකතු කරන්න ඕන 2.52. එතකොට ඔයාලට මතක ඇති මොකක් කෙලින්ද තියෙන්න ඕන? ඩොට කින්. අන්න හරි. ඩොට කෙලින් තියෙන්න ඕන. ඒ කියන්නේ දශම තිත කෙලින් තියෙන්න ඕන. එහෙනම් 2.52 කියලා තමයි මේ පැත්තේ ලියවෙන්නේ. එතකොට තිත කෙලින් තියෙන්න ඕන. උත්තරේ තිතක් දාලා ඉවරයි.
එහෙනම් එකතු වෙනවා දෙකට නෑ එමමයි 5යි 3යි 8යි 7යි 2යි 9යි. උත්තරේ 9.8යි 9.8යි 2යි. අවසාන ප්‍රශ්නය 20. 3 ලීටර් 52 මිලිලීටර යන්න මිලිලීටර වලින් දක්වන්න. එතකොට 3 ලීටර් කියන්නේ කොච්චරද? ලීටර් 3ක් කියන්නේ මිලිලීටර කීයද? 3000ක්. 3000. නියමයි 3000යි. ඉතින් මිලිලීටර් 52යි කියන්නේ ඉතින් 52ම තමයි නේද? එහෙනම් මොකක්ද දෙන්නේ? 3052යි මිලිලීටර. 3052යි මිලිලීටර් කියලා එන්නේ. ඔන්න මිලිලීටර වලින් ලියමු. පැහැදිලිනේ? එතකොට ඔන්න කෙටි ප්‍රශ්න 20 කතා කරලා ඉවරයි. එකකට ලකුණු 2 ගානේ දෙන්න ඕනේ. අර භාග ගානේදී අනිවාර්යයෙන්ම සරල කරලා නැත්තම් ලකුණක් අඩු කරන්න. කමක් නැහැ. මොකද විභාගේ නෙමෙයි නේද? අපි ලෑස්ති වෙනවනේ අඩුපාඩු තියාගන්න හොඳ නැහැ. ඔයාලා මගේ දරුවෝනේ. රයිට්. අපි යනවා ඉදිරියට. ඊළඟ ප්‍රශ්නේ දෙවෙනි කොටස. පළමු ප්‍රශ්නේ අනිවාර්ය වේ. පළමු ප්‍රශ්නයට තවත් ප්‍රශ්න 4කටත් වෙනත් කොළවල පිළිතුරු සපයන්න. කොහොමද ඉතින් අපි කොළවල තමයි පිළිතුරු සපයන්නේ නේද? ඒ කියන්නේ අර ප්‍රශ්න පත්‍රයේ තුල නැතුව පිළිතුරු සපයන්න කියලායි මේ ප්‍රශ්න පත්‍රය කියන්නේ. නමුත් සාමාන්‍යයෙන් ඒකෙම උත්තර දෙන්න තමයි එන්නේ ඔයාලගේ 6 ශ්‍රේණිය මට්ටමේ. කමන්නේ අපි ඉතින් මේ කියන විදිහට කරන්න ඕනේ. මේ ප්‍රශ්න පත්‍රයේ එහෙම උපදෙස් දීලා තියෙනවානේ. හරි. මේක කියනවා පහත සඳහන් වාහන ඇසුරෙන් පිළිතුරු සපයන්න. එතකොට මේකේ තියෙනවා රෝද 4 කරත්තේ තියෙනවා කාර්ය පාපැදිය මෝටර් සයිකලයේ රෝද 2 කරත්තේ වෑන් රථය කියලා වාහන ටිකක් තියෙනවා. ඒවා රෝද 4ක් ඇති වාහන සහ රෝද 2ක් ඇති වාහන ලෙස කාණ්ඩ දෙකකට වෙන් කර රවුම් දෙකක් තුල ලියා එම රවුම් නම් කරන්න කියලා තියෙනවා. එතකොට මට කියන්නකෝ රෝද 4ක් ඇති වාහන වලට මොනවද දෙන්නේ? කාර්ය හතරේ කරත්තේ රෝද 4 කරත්තේ වෑන් රථය. ඒක නම් කරන්නේ මොකක් කියලාද? රෝද හතරේ රෝද 4ක් ඇති වාහන කියලා තමයි නම් කරන්නේ. ඊළඟට රෝද 2ක් ඇති වාහන කියලා රවුමක් තියලා ඒ රවුම අස්සේ ලියනවා මොනවද? මෝටර් සයිකලේ රෝද දෙකේ කරත්තේ පාපැදි. පැහැදිලි නේද? ඒක මං ආයි කියන්න දෙයක් නැහැනේ. එතකොට නේද? ඔයාලා රවුම් දෙකක් මේ විදිහට ඇඳලා එහෙම රවුම් දෙක අස්සේ ওই ටික දැම්මනම් තමයි හොඳ. ඒකයි මේ කියන්නේ. ඒවා රෝද 4 වාහන සහ රෝද 2 වාහන ඇතුළත කාණ්ඩ දෙකකට වෙන් කර රවුම් දෙකක් තුල ලියා එම රවුම් නම් කරන්න. ඒ කියන්නේ මේකයි ඈ. දැන් එතකොට මේකේ තමයි ලියන්න ඕනේ. මොකද්ද? පාපැදිය රෝද 2 කරත්තය ඊළඟට මෝටර් සයිකලය කියලා ලියලා මේකට ඊතලයක් ගහලා හරි නැත්නම් උඩින් හරි යටින් හරි දානවා මොනවද? රෝද 2 වාහන කියලා. පැහැදිලි ඇති කියලා හිතනවා ඈ. මම ලියන්න යන්නේ නැහැ වෙලාව යන හින්දා. හරි. ඊළඟ කොටසට යනවා අපි. ඒවා වෙනත් ආකාරයකට කාණ්ඩ දෙකකට වෙන් කර රවුම් දෙකක් තුල ලියා එම රවුම් නම් කරන්න. මේ වෙනත් ආකාරයකට නම් කරන්න. මොකද පුතේ? ගමන් කරන වාහන ඉන්ධන අවශ්‍ය වාහන ඔව් එතකොට මෙතන තියෙනවා වාහන දෙකක් අතින් තල්ලු කරන ඒවා නේ. ඔව් සර්. එතකොට ඒවට යාන්ත්‍රික කියලා කියන්නේ යන්ත්‍ර මගින්නේ අනිත් තුනම වෑන් එකයි කාර් රථයයි ඊළඟට මෝටර් සයිකලයයි මේ තුනම යාන්ත්‍රික ඒවා නේද? එතකොට යාන්ත්‍රික වාහන සහ යාන්ත්‍රික නොවන කියලා වෙන් කරයි. ඊළඟට අර පුතා කියපු විදිහට ඉන්ධන භාවිතා වන සහ ඉන්ධන භාවිතා නොවන කියලා ලියන්න පුළුවන්. ආන්න එහෙම තව මොනවද තියෙද අදහස්? නෑ නේද? හරි. ඒකර ඒ විදිහට වෙන් කළා මේ විදිහටම රවුම් දෙකක් ඇඳලා ඒකට නම් කරන්න තියෙන්නේ. ඒව කරලා තියෙනවා නම් ඒ සුදුසු ලකුණ අවශ්‍ය ලකුණ දෙන්න ඕනේ. ඊළඟට ඍජු කෝණාශ්‍රය චතුරස්‍ර වල එක් අවස්ථාවක එක් චතුරස්‍ර වර්ගයක අපි මේවා කතා කරලා තියෙනවා. ඒ හැර චතුරස්‍ර වල වෙනත් අවස්ථා දෙකක් ලියන්න. ඒ කියන්නේ චතුරස්‍ර වර්ග දෙකක් ලියන්න කියලායි කියන්නේ. කියන්න බලන්න. චතුරස්‍ර කියන්නේ පාද හතරක් තියෙන්න ඕනේ. එකක් තමයි ඍජු කෝණාශ්‍රය. සමචතුරස්‍රය. හරි බොහොම හරි. සමාන්තරාශ්‍රය. හරියට හරි. සමචතුරස්‍රය, සමාන්තරාශ්‍රය තව
රොම්බසේ රොම්බසය එතකොට රොම්බ ඒවා අඳුර ගන්න නම් බෑ ඔයගොල්ලෝ අඳුරන ලක්ෂණ දැම්මේ නැතුත් අඳුර ගන්න නම් බෑ පීසියම ට්‍රපීසියම ඔව් ඔය වගේ ගන්න පුළුවන් ඔය වගේ ඕන තරම් තියෙනවා නේද එතකොට මේ වචන ලියන්න තියෙන රූපය අඳින්න නෙමෙයි තියෙන්නේ ඒ නිසා ගැටලුවක් නැහැ ඔයාලා කැමති එකක් ලියන්න පුළුවන් මොනවද ඍජු කෝණාශ්‍රය තියෙනවා ඒක නැතුව සමචතුරස්‍රය සමාන්තරාශ්‍රය රොම්බසය ට්‍රපීසියම මේ වචන දෙකක් ලියලා තියෙනවා නම් හරි පෙළ පොතේ සඳහන් ලක්ෂණ අතරින් ඍජු කෝණාශ්‍ර සතු ලක්ෂණ දෙකක් කියන්න ඍජු කෝණාශ්‍රයක තියෙන ලක්ෂණ දෙකක් ඍජු කෝණාශ්‍රයක තියෙන ලක්ෂණ කියන්නේ සම්මුඛ පාද දිගින් සමාන වේ. හරියටම හරි බොහොම හොඳයි සම්මුඛ පාද දිගින් සමානයි උදාහරණයකට අපි ගමු මෙයා 8 සෙන්ටිමීටර් මෙයා 5 සෙන්ටිමීටර් කියලා එතකොට මෙයාත් 8 සෙන්ටිමීටර් වෙනවා මෙයාත් 5 සෙන්ටිමීටර් වෙනවා අන්න එකක් තමයි සම්මුඛ පාද මොනවද පුතේ සම්මුඛ පාද කියන්නේ දිගින් සමාන පාද දෙක සම්මුඛ කියන්නේ මුහුණට මුහුණ ඒ කියන්නේ එකිනෙක ඉදිරියෙන් මේ පාදයට මෙයා සම්මුඛයි මුහුණට මුහුණ මේ පාදයට මෙයා සම්මුඛයි ඒකයි සම්මුඛ කියන්නේ සම්මුඛ පරීක්ෂණයට යන්නේ ඒගොල්ලෝ ඉඳගෙන ඉන්නවා ඔයාලා ගිහලා එයාලගේ මුහුණට බලාගෙන ඉඳ ගන්නවා ඉස්සරහින් ෆයිල් එකකුත් තියාගෙන නේද කඩදාසි ටිකක් දාගෙන සහතික ගොන්නක් අරගෙන යනවා ඉතින් නේද බලමුකෝ යයිද කියලා හරි යන්න ඒ වගේ සම්මුඛ පරීක්ෂණයට ගියාමත් එහෙමයි ඒතකොට සම්මුඛ කියන්නේ මුහුණට මුහුණ කියන්නේ සම්මුඛ පාද දිගින් සමානයි තව එකක් කියන්නේ සියලු කෝණ ඍජු කෝණ වේ. අන්න හරි බොහොම හොඳයි ඍජු කෝණ සියලු කෝණ ඍජු කෝණ වේ හරියට ඍජු කියලා ලියන්න ඕනේ සයන්න නෙමෙයි මේ ඉරි කැල්ල නෑ සියලු කෝණ ඍජු කෝණ වේ තව ඔයාලා දන්න තියව තව තියෙනවා මේ ඒවා ඔයාලට කියා දීලා නැහැ තව මොන හරි ලිව්වද කියලා මම මේ අහන්නේ ඔයාලා අයියලා අක්කලාගෙන් අහගෙන කොහොම හරි කමන්නේ එච්චරද ලිව්වේ ඔව් සර්. තව කියන්න පුළුවන් පුතේ මම කියන්නම් ඒවා ලියන්නේ නැහැ විකර්ණ එකිනෙක සමච්ඡේදනය වෙනවා මේන්න මෙහෙම විකර්ණ දෙක ඇන්දොත් මේ දෙක එකිනෙක සමච්ඡේදනය වෙනවා සමච්ඡේදනය කියන්නේ සමානව ඡේදනය වෙනවා මේ කෑලි හතරම ඇත්තටම සමාන වෙනවා විකර්ණ සමච්ඡේදනය වෙනවා ওই කෑලි හතරම සමාන වෙනවා ඒක කාරණාව තව එකක් තමයි විකර්ණයකින් ඔන්න ඔය විදිහට අඳින විකර්ණයකින් මේකේ වර්ගඵලය සමාන කොටස් දෙකකටත් බෙදෙනවා ඔයාලා එච්චර දුර යන්න ඕනේ නැහැ මම නිකමට පැහැදිලි කරේ මොකද ඔයගොල්ලෝ වැඩිපුර ඉගෙන ගන්න ළමයි හින්දා ඒ වගේ ගුණාංග තියෙනවා. කොහෙන් හරි අහු වුණොත් ඔලුවට ගන්න බලන්න. ඝනවස්තු පාඩමේදී ඔබ සෑදූ ඝනවස්තු ඇසුරෙන් පිළිතුරු සපයන්න. සවිධි චතුස්තලයක මුහුණත් ගණන, දාර ගණන සහ ශීර්ෂ ගණන වෙනම ලියන්න. චතුස් කිව්වහම කීයද ඔයාලට මතක් වෙන්නේ? චතුස් එළම චතුස්තලයක් කියන්නේ මුහුණත් හතරයි නේද? තල හතරයි මුහුණත් හතරයි. සවිධි චතුස්තලය. හරි. එතකොට මේ වගේ හදපු සවිධි චතුස්තලයක ඉස්සෙල්ලාම අහන්නේ මොනවද? මුහුණත්නේ. මුහුණත් හතරක් තියෙනවා. ඒකනේ චතුස්තලය කියන්නේ. මුහුණත් තියෙනවා හතරක්. දාර ශීර්ෂ ඔන්න ගණන් කරලා කියන්නේ. ශීර්ෂ 4යි ශීර්ෂ 4යි හරියට හරි. දාර 6යි. දාර 6යි. දාර 6යි. ගණකයක් සෑදීමට සුදුසු පතරමක් අඳින්න. ගණකයක් සෑදීමට සුදුසු පතරමක් අඳින්න. අර ටීවී අකුර වගේ එකක් පුළුවන්. පුළුවන්. ඒ කියන්නේ කොහොම හරි කොටස් කීයක් එන්න ඕනේද? කොටස් 6ක් එන්න ඕනේ නේද? කොටස් 6ක් එන්න එක දිගට 4ක් එන්න ආව නම් හරි. එක දිගට මෙහෙම 1යි 2යි 3යි 4යි. එක දිගට 4යි තව දෙකක් දෙපැත්තෙන් කැමති තැනක දාන්න පුළුවන්. ටී අකුර වගේ දාන්න පුළුවන් අර පුතා කිව්වා වගේ. එහෙම නැත්නම් මෙහෙන් එකයි මෙහෙන් කොහෙන් දැම්මත් ඔක හදන්න පුළුවන්. ඉතින් ටී අකුර වගේ අඳින්නත් පුළුවන්. මෙතෙන්ටම මේ දෙක දාන්න පුළුවන්.
ठीक है ඔව් කැමති විදිහකට ඕන විදිහකට දැන් මේ කෑලි දෙක එකක් ඔතන දාලා අනික යටින් දැම්මත් ඔයාලා නමලා බලන්න කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් එක්කෙනෙක් මෙතනින් දානවා කියන්නකො. ඒත් ගැටලුවක් වෙන්නේ නැහැ. අවසානයේ හරියනවා. ඒතකොට ওই විදිහට කොහොම හරි හතරක් එක දිගට අනිත් දෙක දෙපැත්තෙන් දැම්මොත් ලේසි. තවත් ක්‍රම තියෙනවා ඈ. මේ විදිහටත් පුරව. රණ්ඩු වෙන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ බුද්ධිමත් ළමයිනේ. හරි. එතකොට ඔන්න පළවෙනි ප්‍රශ්නේ ඉවරයි. පළවෙනි ප්‍රශ්නේ ලකුණු කීයද පුතේ? දන්නවනේ දැන් අවුරු ප්‍රශ්න පත්‍ර ගානකට උත්තර ලියන්න කීයද? ඈ 16ක් 16ක් දෙන්න ඕනේ. පළවෙනි ප්‍රශ්නෙට ලකුණු 16ක් දෙන්න ඕනේ. එතකොට මේකේ කොටස් තියෙනවා ABC කියලා කොටස් 6ක් තියෙනවා නේද? එතකොට ගැළපෙන විදිහට ලකුණු දාගන්න ඕනේ. එතකොට ඔයාලා මේ පාරත් මේවට ගන්න ලකුණු දාන්නේ YouTube channel එකේ දාන්න ඕනේ. YouTube එකේ මම වීඩියෝ එක දැම්මට පස්සේ මම ඔයගොල්ලන්ට කියන්නම් දාන්න කියලා. ඒකේ ලකුණු දාන්න අර විදිහටම. සමහර අයට ලකුණු දාන්න බැරි එයාලා මේ Google එකට sign in වෙලා නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ මේ ඒගොල්ලන්ගේ Google account එක හරහා ඇවිල්ලා නැති හින්දා තමයි දාන්න දෙන්නේ නැත්තේ. මම බැලුවා හේතුව ඒක තමයි. Google account එක නැත්නම් මේක YouTube එහෙම මොනවද දාන්න මොකද පුතේ? සර් Google account එක නැත්නම් YouTube එහෙම මොනවද දාන්න බෑ. ඔව් පොඩි ඒක සරල දෙයක් නේද? ඔය ඕනම ෆෝන් එකක account එකක් තියෙනවනේ. ඔව්. password එක වෙච්ච ඔව් පාස්වර්ඩ් එකයි මේල් එකයි හරි. දැන් යනවා අම්මාගේ ප්‍රශ්නේ. අම්මා ඇපල් ගෙඩියක් ගෙනවිත් ඉන් භාගයක් සාමාටද 8න් 3ක් චතුරටද දුන්නාය. ඒද සඳහන් භාග දෙක අතරින් ඒකක භාගය සඳහා ලවය 6 වනසේ තුල්‍ය භාගයක් ලියන්න. එහෙනම් දෙවෙනි ප්‍රශ්නේ ඒකක භාගය අපි අඳුරගත්ත දෙකෙන් එක කියලා නේද? ඒක සඳහා ලවය 6 වනසේ තුල්‍ය භාගයක්. ලවය 6 වෙන්න ඕන. එහෙනම් උඩ කී ලවය කියන්නේ උඩනේ. උඩ කීයෙන්ද වැඩි කරන්න ඕන? hello දෙවෙනි ගැටලුව තියෙන්නේ මේකේ ඒකක භාගය තෝරගන්න ඕන. ඒකක භාගය කියන්නේ උඩ එක වෙන භාගයනේ. ඒ කියන්නේ දෙකෙන් එක තමයි. ඉහත භාග දෙක අතරින් ඒකක භාගය සඳහා ලවය 6 වනසේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම ලවය 6 වෙනසේ ඒකක භාගයක් ගන්න කියලා තියෙනවා. එතකොට මෙන්න මේ දෙන්න මෙහෙම වැඩි වෙන්න ඕන. මම ඔය ඉස්කොලු ටිකක් දාලා තියෙනවා. තුල්‍ය භාගය ලියන්න. කොහොමද ලවය 6 වුනේ? කීයෙන් වැඩි වෙලාද? 6න් වැඩි වෙලා 6න් වැඩි වෙලා. එහෙනම් හරයත් වැඩි වෙන්න ඕන කීයෙන්ද පුතේ? 6න් නේද? එතකොට එන්නේ මෙතෙන්ට 12. එහෙනම් ඔයාගෙන් තුල්‍ය භාගය අහන්නේ. ඔයාලා උත්තරේ 12න් 6 කියලා තිබුණා නම් හරි. මේ ක්‍රමයක් තියෙනවා නම් වඩා හොඳයි. උත්තරේ 12න් 6. ලවය 6 වනසේ තුල්‍ය භාගය ලියන්න නිකම්ම ලියන්න එපා. ක්‍රමයක් මේ වගේ ක්‍රමයක් සහිතව ලියන්න ඕනේ. හොඳට ඉගෙන ගන්න. මොකද සාමාන්‍ය පෙළට යද්දි නැත්තම් ක්‍රම ටික හැලෙනවා. කටු වැඩ කියලා එහෙම જાතියක් නෑ ගණිතේ. කටු වැඩ කියන්නේ ගැටලුව විසඳන ක්‍රමය. ඒක ඕනේ පිළිතුරත් එක්කම ඕනේ ඒක. right දෙවෙනි එකට යනවා. එහෙනම් මේකේ උත්තරේ 12න් 6 තියෙනවා නම් හරි. එතකොට 12න් 6 විතරක් තියෙනවා නම් එක ලකුණයි. ක්‍රමයේ මේ වගේ තියෙනවා නම් ලකුණු දෙනෙක් ගාන දෙන්න දෙකක් හරි කීයක් හරි නේද? එකිනෙකට සමාන සමචතුරස්‍ර දෙකක් ඇඳ. එක් සමචතුරස්‍රයකින් භාගයක්ද අනෙක් සමචතුරස්‍රයෙන් 8න් 3ක්ද පාට කරන්න. ඕම් කරපන්කෝ වැඩි. දැන් එකිනෙකට සමාන සමචතුරස්‍ර දෙකක් අඳින්න. එකිනෙකට සමාන සමචතුරස්‍ර දෙකක් ඇඳ එක් සමචතුරස්‍රයකින් භාගයක්ද මම මේ අතර ගන්නවා. අන්න පාට කරනවා. ඔයාලා කැමති විදිහකට අනෙක් සමචතුරස්‍රයෙන් 8න් 3ක්. දැන් මේක 8කට බෙදා ගන්න වෙනවා. ඉස්සෙල්ලාම 4කට බෙදනවා. ඊළඟට මේ අතර තමයි 8කට බෙදන්න වෙන්නේ. ඔයාලා කැමති විදිහකට කියලා නැහැනේ කොයි විදිහටද කියලා. ඔන්න 8කට බෙදුනා. 8න් 3ක්. ඔන්න මම පාට කරපු හැටි. ඉතින් මගේ විදියම අත්‍යවශ්‍ය නැහැ. ගැලපෙන්න තියෙන්න ඕන. හැබැයි ඔක අනිත් පැත්තට තිබුණා නම් වැඩි ලේසි නේද? ළමයි මේක ඇල්ල පල්ලෙහාට ගත්තම දැන් මොකද මේක සංසන්දනයක් කරන්නේ නැහැ. ඔන්න 8න් 3ක් පාට කරා. කොහොම තියෙන්නේ කියලා හිතන්න.
ඊට පස්සේ අහනවා ඉහත පාට කළ රූප අණුව භාගය සහ 8න් 3 යන භාග අතරින් වඩා විශාල මොකක්ද? භාගෙද විශාල 8න් 3ද කියලා අහනවා. මොකද ඔයාලගේ අදහස? භාගය නේද? මෙන්න මේ මැද පුංචි කොටුව ආවනම් මේකත් භාගය වෙනවා නේ. එතකොට භාගය තමයි විශාල. විශාල භාගයක මැද භාගය දෙකෙන් එක කියලා ලියන්න. අම්මා දෙදෙනාට දුන් මුළු ඇපල් ප්‍රමාණය අම්මා ගෙනා ඇපල් ගෙඩියෙන් කවර භාගයක්ද කියලා අහනවා. දැන් ඉතින් මේක මෙතෙන්ට දාගන්න පුළුවන් ඕගොල්ලන්. කොහොමද දාගන්නේ? දැන් ඇත්තටම මේකත් 8ට බෙදුවොත් මෙතන කොටස් 4ක් එනව නේද? ඔයාලට තේරෙනව නේද මේ? කොහොම බෙදුවොත් මෙතනත් කොටස් 4ක් එනවනේ. ඒ කොටස් 4 මම මෙහෙම ඩොට් විදියට දාන්නම්කෝ මේ. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? අම්මා දෙදෙනාටම දුන් මුළු ඇපල් ප්‍රමාණය අම්මා ගෙනා ඇපල් ගෙඩියෙන් කවර භාගයක්ද? 8ට බෙදලා කීයක්ද දීලා තියෙන්නේ දෙන්නට? 7ක්. 8න් 7යි. එතකොට මේක තේරුම් ගන්න ඕනේ කැමති විදියකට හදන්න. දැන් මෙතනත් මම මේ 4ට බෙදුවා ලේසි වෙන එකෙන් කොටස් 8ක් වෙන්න. එතකොට මේකේ 4 තමයි මේ 34ක් දාලා තියෙන්නේ. එක වගේ හින්දා මම මේ 34 දැම්මා. එතකොට එතන 4යි මෙතන 3යි. මේ දෙකේ එකතුව එතකොට 8න් 7ක් එනවා. ඔන්න එක ක්‍රමයක්. ওই විදිහට හදන්න පුළුවන් රූප සටහනම පාවිච්චි කරලා. එහෙම නැතත් ඔයාලා දන්නවා ওই භාග දෙක එකතු කරන්න කොහොමද? දෙකෙන් එක දාන 8න් 3. කොහොමද එකතු කරන්නේ? හරය වෙනස් නම් සමාන කරගන්න ඕනේ. එහෙනම් දෙකෙන් එක 8න් කීයද කියලා හදාගන්නේ කොහොමද? භාග පාඩම මතක් කරගන්න. හොඳ ප්‍රශ්න පත්‍රයක්. 2 8 කරගන්න මෙයා කීයෙන්ද වැඩි කරන්න ඕනේ? ඔන්න අමතක වෙලා. 4න්. එහෙනම් යටත් 4න් වැඩි කරනවා. තුල්ලේ භාග නිසා අනිවාර්යයෙන්ම උඩත් වැඩි කරන්න ඕනේ 4න්. ඔන්න එතකොට මෙතන එනවා 8න් 4යි කියලා. මෙතන එනවා 8න් 3යි කියලා. දැන් හරයන් දෙක සමානයි. එහෙනම් ලවයන් දෙක එකතු කරලා උත්තරේ එනවා 8න් 7යි කියලා. එතකොට ඔයාලට කැමති විදිහකට මේක හදන්න පුළුවන්. එක්ක අර භාග රූප සටහන පාවිච්චි කරලා හදන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය මං හැදුවා වගේ තුල්ලේ භාග ක්‍රමයට ගිහිල්ලා හරයන් සමාන කරගෙන හදන්න පුළුවන්. එතකොට දෙකෙන් එක කියන්නේ ඔයාලට මතක් වෙන්න ඕනේ 8න් නම් 4යි 10න් නම් 5යි 100න් නම් 50යි 20න් නම් 10යි නේද 12න් නම් 6යි ඒකත් මතක තියෙන්න එපා. ඒක හරි ලේසි. එතකොට ඒ කතා කරේ දෙවෙනි ප්‍රශ්නය. අපි යනවා තුන්වෙනි ප්‍රශ්නේ. දැන් ඔය හැම ප්‍රශ්නයකටම ලකුණු 11ක් දා ගන්න ඕනේ ගැළපෙන විදිහට. හොඳයි. ඒව නැවත නැවත කියන්න අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ අත්දැකීම් බහුල ක්‍රීඩකයෝනේ නේද? හරි. තුන්වෙනි ප්‍රශ්නේ. ළමයි 24 දෙනෙක් සරම සංදර්ශනයකට සූදානම්ව සිටිති. එනවාට ඉස්කෝලේ පටන් ගන්න නැහැ. කවන්නේ පස්සේ කරන එකක් කියලා හිතමු. උනේ දැන් ඉස්සර කරපු එක. ඔවුන් එක් පෙළකට 6 දෙනා වගින් වනසේ පේලි සැදී සිටී නම් සෑදී ඇති පේලි ගණන. මොනවද ඔයාලගෙන් අහන්න වටින ප්‍රශ්නද මේවා නේද? 24 බෙදනවා 6න් පේලි කීයද? පේලි ළමයි කතා කරන්නේ නැහැ. සූම් වලින් කරන්නේ වැඩක් නැහැ. සූම් වලින් නිදිද? 4යි. සූම් වලින් කරන්නේ එහෙම උත් ආයිසරයි. මොකද ඔයගොල්ලන්ට අවස්ථාව ඇවිල්ලත් ඔයගොල්ලෝ නිදි. දැන් වෙනදා මමත් කම්මැලිකමේ කරන්නේ ළමයිගේ කතා බහක් නැහැ. හිටපු ගමන් අපේ දරුවෝ නැත්තම් අම්මලා හරි කවුරු හරි මේ එයාලගේ ප්‍රශ්න chat කරනවා. මොකද මමත් එතකොට තමයි මට මේ වැරදිලා වෙනස් වෙලා ලියවිලා කියලා දැනගන්නෙත් එයාලා එහෙම කරාම තමයි. ඉතින් ඒ නැත්තම් ඔහේ පාඩම කරගෙන යනවා. ඉතින් මේ වගේ නෑ. අදත් ඒක එහෙම නෑ වැඩක් නෑ. පේලි 4යි නේද? දෙවෙනි එක 24 යන සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස ලිවිය හැකි හැම ආකාරයක්ම ලියන්න. ඒ කියන්නේ 24 ගුණාකාර ටික අහන්න. කියන්න බලන්න එක. එක්වරක් 4ක් 4 එක්වරක් ඈ එක්වරක් 24 එක්වරක් 24 ඉවරක් 12 ඉවර දෙකක් තුන්වරක් හතරවරක් 6 ඔච්චරයිනේ තියෙන්නේ නේද? 24 අහන්නේ පූර්ණ සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස ලිවිය හැකි හැම ආකාරයක්ම ලියන්න. ඒ අනුව 24 එකිනෙකට වෙනස් සාධක 6ක් ලියන්න කියලා කියනවා. එහෙනම් මෙන්න මේ ටික 12 සරක් දෙක
සාධක සාධක කියන්නේ මේ ඉලක්ක මොනවද? 1 2 3 4 6 8 12 24 ඔන්න සාධක ටික. අපි මේ පාඩම ඕගොල්ලන් හුද්දටම කරලා තියෙන නිසා අපේ දරුවෝ මෙතන ඉන්නව පන්ති එන අය ඒගොල්ලෝ කීයටවත් මේවා අමතක කරන්න එපා. අනිත් දරුවන්ටත් දැන් පුළුවන් වෙනවා මේවා දැක්කම. පිළිවෙලට ලිව්වා 1 2 3 4 කියලා ලිව්වා. ඒතකොට ඒ පිළිවෙලට සාධක ටික. මේ අහන්නේ මේකෙන් කීයක්ද? සාධක 4යි. නෑ 6යි නේ. යනවා 24 එකිනෙකට වෙනස් සාධක 6යි යන්නේ. 1 2 3 4 5 6යි. මෙතන ලිව්වා නම් ඇති. අපි 8ක්ම ලියලා තියෙනවා. 4 වෙනි එක අහනවා ප්‍රථමක සංඛ්‍යාවක් යන්න හඳුන්වන්නේ කෙසේද? නැත්නම් හඳුනාගන්නේ කෙසේද? කියන්න බලන්න ප්‍රථමක සංඛ්‍යාවක් කොහොමද හඳුනගන්නේ? සාධක දෙකක් අන්න හරි. සාධක දෙකක් පමණක් ඇත්තනේ. අන්න ප්‍රථමක සංඛ්‍යාවකට සාධක දෙකක් පමණයි තියෙන්නේ. තව මොන හරි අදහසක් තියද? නැත්නම් සාධක දෙකක් පමණක් ඇති සංඛ්‍යා ප්‍රථමක සංඛ්‍යා. තව තියෙනවා අදහස. ඔයගොල්ලෝ ඉතින් කියන්නේ නැති හින්දා මාත් ඉදිරියට යන්නේ නැහැ. හරි. ඊළඟ ප්‍රශ්නේ කියනවා 15 සිට 30 දක්වා ඇති පූර්ණ සංඛ්‍යා අතරින් පහේ ගුණාකාර සියල්ල තෝරා ලියන්න. එච්චරයි නේද? එතකොට 15යි 30යි අතර තියෙන පූර්ණ සංඛ්‍යා අතරින් පහේ ගුණාකාර තියෙන්නේ මොනවද? 20යි 25යි විතරයි. නේද? 15ත් වෙනවා ඈ 15 සිට කියලානේ තියෙන්නේ. 15 සිට 30 දක්වා 30ත් වෙනවා. මම තව ඩිංගින් එක වැරදිනවා. මොකද මේ දෙක මම දැක්කේ 15ත් 30ත් අතර වගේ දැක්කේ. කියන්න පුතේ? තියෙන්නේ එනවා දක්වා කිව්වහම දක්වා නෙමෙයි චෙක් කියලා එනකොටනේ. අතර කිව්වොත් තමයි 30 එන්නේ නැත්තේ පුතේ. 15 සිට 30 දක්වා කිව්වහම 30ත් එනවනේ. ඇස දක්වා කිව්වහම මේ ඉහෙන්නේ නැස මේ එතකොට ටෙක් කිව්වහම නම් එනවද දෙකම? ඔය දෙකේ පොඩි ප්‍රශ්න තියෙනවා. දැන් ඉස්කෝලේදී ඔයාලට කියලා දීලා තින්නේ මේ විදිහට නේද? ඕකේ මේ අච්චු පොතේ තියෙනවා එක විදිහකට වෙන තැන් වලක් තියෙනවා. හරි එහෙමනම් එහෙම ගම්මුකෝ. එතකොට 15 සිට කිව්වා දැන් මෙහෙම එකක් තියෙනවා. දැන් 4 සිට 5 දක්වා බෙහෙත් දෙනවා කිව්වොත් 5ට ගියාම දෙනවා සාමාන්‍යයෙන්. එතන පොඩි භාෂාමය ගැටලුවක් තියෙනවා. එතන ওই ප්‍රශ්නේ එනවා අපිට ඔය මේ තියෙන වැඩසටහන් වලදීත් ඔය ගැටලුව එනවා. හරි කමන්නේ. ඔයාලා ඒ දන්න විදිහට යන්කෝ. එතකොට 15 සිට 30 දක්වා. එතකොට 15 තියෙනවා 20 තියෙනවා 25 තියෙනවා. එහෙනම් 30 ගන්න නැතුව ඉන්නකො. හැබැයි අර අතෙන්දී අනිවාර්යෙන් අර විදිහටම යන්න ඕනේ. මොකද්ද 15ත් 30ත් අතර කිව්වොත් එන්නේ 20 25 පමණයි ඈ. හරි. එතකොට ඒ කතා කරේ තුන්වෙනි ප්‍රශ්නය. ඒකටත් ලකුණු එතකොට 11ක් එනවා නේද? හතරවෙනි එකට යනවා 7 3 8 1 යන ඉලක්කම් හතරම එක්වරක් බැගින්ගෙන ලිවිය හැකි විශාලතම ඉරට්ට සංඛ්‍යාව ලියන්න. විශාලතම ඉරට්ට සංඛ්‍යාව අහන්න පුතේ. 318. ඔව් මුලට එන්න ඕන විශාල සංඛ්‍යා නේද? මුලට විශාල සංඛ්‍යා එන්න ඕනේ. එතකොට 8 7 බෑසයි රටේ සංඛ්‍යාවක් නෑ ඉරට්ට සංඛ්‍යාවක් වෙන්න ඕනි. එහෙනම් 8 මුලට එන්න ඕනේ. අන්න හරි. 8 මුලට එන්න ඕනේ. 8 මුලට එන්න අනිත් ලොකු එන්න ඕනේ. 7000 මොකක්ද එන්නේ 7000 7318. හරි. ඔව් 7318 තමයි එන්නේ. ඉරට්ට ඉලක්කම් එකයිනේ තියෙන්නේ නේද? ඊළඟට කියනවා පස්වන සමචතුර සංඛ්‍යාව තිත්හෝ කතිර සටහන් කතිර භාවිතයෙන් අඳින්න කියලා. අපි තිත් අඳිමු නේද? තිත් කීයක් එන්න ඕනේද? ඔය කතිරි ඇන්දේද කමන්නේ නැද්ද? කමන්නේ. බෝල ඇන්දත් කමන්නේ මේක කියන්නේ ඉතින් තිත් හරි කතිර හරි කියලානේ. හරි. එතකොට පේපර් එකේ කියලා තියෙන එක කරන්න ඕනි. දැන් අපි දැන් හුරු වෙන්නේ විභාග වලටත් එක්කනේ. එතකොට ওই විදිහට තිත් හරි කතිර හරි. කතිර ඇන්දත් ඉතින් මේක කතිර වෙනවා. මොච්චරයි වෙනස ওই විදිහට නේද? හරි. තිත් මගින් අඳින ලද ත්‍රිකෝණ සංඛ්‍යාවක අවසාන පෙළියේ තිබූ තිත් ගණන 5කි. එය කීවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවද? පස්වන ත්‍රිකෝණ සංඛ්‍යාව. පස්වන ත්‍රිකෝණ සංඛ්‍යාව. පස්වන එක අනිවාර්යයෙන්.
එම ත්‍රිකෝණ සංඛ්‍යාව සොයන්න. කොහොමද හොයන්නේ? 1 ධන 2 ධන 3 ධන 4 ධන 5. මේ 5යි 1යි 6යි. 4යි 2යි 6යි. 6 6 12යි 12යි 3යි 15යි. එච්චරයි. ඔය කියා දීලා තියෙන්නේ. හරි ලේසියෙන් ගන්න පුළුවන් ඈ. උත්තරේ 15යි. තුන්වන සමචතුරස්‍ර සංඛ්‍යාවෙන් තුන්වන ත්‍රිකෝණ සංඛ්‍යාව අඩු කළ විට පිළිතුරු ලෙස ලැබෙන්නේ ත්‍රිකෝණ සංඛ්‍යාවකි. එය කීවන ත්‍රිකෝණ සංඛ්‍යාවද යන්න සොයන්න. ඕ කරපංකො වැඩේ නේද? ඔව් අපි හදලා බලමු. ඉස්සෙල්ලාම තුන්වන සමචතුරස්‍ර සංඛ්‍යාව. 3 වරක් 3 9යි. ඒක තමයි තුන්වන සමචතුරස්‍ර සංඛ්‍යාව. මේකෙන් අඩු කරන්න ඕනේ තුන්වන ත්‍රිකෝණ සංඛ්‍යාව. එතකොට 1 ධන 2 ධන 3 මම මේ ක්‍රමෙත් එක්කම ලිව්වා ඈ. ඔයාලා දැන් ඕම් හිතින් හදාගෙන වෙන කොහරි හදාගෙන උත්තරේ ගත්තත් වැරදි නෑ. එතකොට මේක 9යි 9න් අඩු වෙනවා 3යි 2යි 5යි 1යි 6යි. 9න් 3යි. ඒකත් ත්‍රිකෝණ සංඛ්‍යාවක් තමයි. කීවන ත්‍රිකෝණ සංඛ්‍යාවද? 3 කියන්නේ කීවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාවද? දෙවන ත්‍රිකෝණ සංඛ්‍යාව. දෙවන ත්‍රිකෝණ සංඛ්‍යාව. දෙවන ත්‍රිකෝණ සංඛ්‍යාව තමයි එන්නේ. හරිනේ? ඊළඟට තියෙනවා පස්වෙනි ප්‍රශ්නය. නිවසක ජනවාරි 1 වන දින වැය වී තිබූ විදුලි එකක ගාන 5.83කි. ජනවාරි 1 සහ 2 යන දින දෙකේම වැය වී තිබූ මුළු විදුලි එකක ගාන 8.49කි. මේ දශම අඩු කිරීමක් නේ තියෙන්නේ නේද? මුලින් කිව්වා නම් අපි දන්නවනේ. ඔයාලා නම් ඉතින් දැන් සෑහෙන කාලයකට කලින් ඔබ කියෙව්වනේ නේ. සති දෙකක් වෙනවනේ. එහෙනම් 8.43න් 8.43න් අඩු කරන්න ඕනේ 5.83. 5.83. එතකොට දශම තිත කෙලි. බිංදුවයි 14න් 8ක් 6යි 7න් 5ක් 2යි 2.6 දාවේ. බිංදුවවත් කමක් නැහැ ඉතින්. 2.6 හෝ 2.6යි බිංදුව නේද? ඔව් සර්. 5.83 යන සංඛ්‍යාව ගණක රාමුවක නිරූපණය කරා. එතකොට මොකද වෙන්නේ? ගණක රාමුවේ කූරු 3ක් එනවානේ. කූරු 3ක් එනවා. එතකොට මේක 1 ඒවා 10න් 1 ඒවා 100න් 1 ඒවා. ඔය විදිහට ගණක රාමුව වෙන්න ඕනේ. පේන්නේ නැහැ ඔයගලන්ට නේද? ගණක රාමුවේ කූරු 3යි. එතකොට එන්නේ 1 ඒවා 10න් 1 ඒවා 100න් 1 ඒවා කියලා. 1 ඒවා 5.83 නේ. එතකොට 1 ඒවා 5යි. 1යි 2යි 3යි 4යි 5යි. 10න් 1 ඒවා 1යි. නෑ 8යි නේ. ඊළඟට 3යි. හරිනේ? 5.83 10න් 1 ඒවා මෙතන 1 ඒවා 100න් 1 ඒවා. එතකොට මේ දෙක අතර 1 ඒවා සහ 10න් 1 ඒවා අතර තමයි දශම දිත තියෙන්නේ. ඉහත සංඛ්‍යාවේ 3 ඉලක්කම පිහිටන ස්ථානයේ නම සහ එම ඉලක්කමෙන් නිරූපිත අගය අහා. 3 ඉලක්කම පිහිටි ස්ථානයේ නම මොන ස්ථානයේද මේ? ළමයි මොන ස්ථානයේද? එක ස්ථානය ඊළඟට 10 ස්ථාන නෑ 10 ස්ථානේ දින අනිත් පැත්තටනේ. ඔන්න දශම පාඩම අමතකයි. ඉහත සංඛ්‍යාවේ 3 ඉලක්කම පිහිටන ස්ථානය නෑ. හරි මෙහෙ බලන්න මතක් කරමුකෝ. 27.95 අහගන්න. දශම තිතට මේ පැත්තෙන් තියෙන්නේ එක ස්ථානය. මේක 1 ඒවා තියෙන ස්ථානය එක ස්ථානය. මෙතන 10 ඒවා තියෙන ස්ථානය දස ස්ථානය. නැත්නම් 10 ස්ථානය. ඒ වගේම මෙතන තියෙන්නේ 10න් 1 ඒවා තියෙන ස්ථානය. එහෙම නැත්නම්
පළමු දශම ස්ථානය. ඔන්න මතක තියාගන්න. පළමු දශම. එහෙනම් මේක මොන දශමද? දෙවන දශම ස්ථානය. ඔන්න මතක තියාගන්න. ඔයාලට අමතක වෙලා තිබුණේ ගොඩක් අයට හරියට ලියපුවා ඇති. ඒත සංඛ්‍යාවේ 3 ඉලක්කමින් ඉලක්කම පිහිටි ස්ථානයේ නම සහ එම ඉලක්කමින් නිරූපිත අගය. එතකොට මේ ස්ථානයේ නම පළමු නෙමෙයි දෙවන දශම ස්ථානය. උත්තර හදාගන්න දෙවන දශම ස්ථානය. ඉලක්කමින් නිරූපිත අගය. ඒකවත් හරියට කියන්න බලන්න. මේ 3 ඉලක්කමින් නිරූපිත අගය උඩ බැලුවොත් පේනවා. කියන්න නැති එකයි ප්‍රශ්නේ. 3 ඉලක්කමින් නිරූපිත අගය උඩ බැලුවොත් පේනවා මේ. දශම 3 නෑ දශම 3 නෙමෙයි. භාග විදියට කියන්න භාග විදියට. 100න් එක 100න් එකේව කීයක් තියෙද උතන? 100න් 3 අන්න හරි. එහෙනම් 100න් 3? දෙවෙනි උත්තරේ 100න් 3 තමයි. ඔය ඕල 3න් නිරූපණය කරලා තියෙන්නේ 100න් 3. එතකොට ඒකට උත්තරේ එන්න ඕනේ දෙවන දශම ස්ථානය. ඒකේ නිරූපිත අගය 100න් 3යි. 100න් 3යි. එහෙම නැත්නම් මෙහෙම ලියන්නත් පුළුවන්. නමුත් ඔයාලා එච්චර දඟලන්න ඕනේ නැහැ. 0.03යි කියලා ලිව්වත් හරි. එහෙම ඕනේ නැහැ. ඉතින් කෙලිම ලේසියිනේ 100න් 3යි කියලා එකපාර කියන්නේ. මෙන්න මේ 3 ඉලක්කමෙන් මේ බෝල 3න් නිරූපිත අගය 100න් 3. එහෙම නැත්නම් 0.03 කියන එක තමයි මෙතන නිරූපණය කරලා තියෙන්නේ. ඔන්න ඒ කොටස වැරදුනට කමන්න ඒක හදාගන්න. ආයි ප්‍රශ්නයක් આવොත් කරන්න. ඉතින් ඇත්තට මේ පේපර් එකේ හොඳ ගතියක් තියෙනවා නේද? ටිකක් සංකීර්ණව හදලා තියෙනවා ළමයින්ගේ අඩුපාඩු තැන් හොයාගෙන. අවසාන එක 0.8 යන්න භාගයක් ලෙස ප්‍රකාශ කරන්න. හරිම ලේසි. කියන්න. හරියටම කියන්න ඕනේ. හරි මේ කතා කරපුවා මොනවා හරි අපහැදිලි තැනක් තියද? මේ කතා කරපු ප්‍රශ්නය තුල මොනවා හරි තේරෙන්නේ ඈ? වැරදුන එක ගණන් ගන්න එපා. මං අහන්නේ වැරදිච්ච එක ගැන නෙමෙයි. තේරුන්නේ නැද්ද කියලා අහන්නේ. වැරදුනොත් වැරදි දාගන්න හදාගන්න. එච්චරයි. තේරුණාද කියලා යහන්න. අපහැදිලි නම් ආයි කියන්න. හරිනේ? හරි. වැරදුනා කියලා කලබල වෙන්න එපා. වැරදිච්ච එක හොඳයි. එතකොට ආයි වරදින්නේ නැහැ. ඊළඟ ගානේ 0.8 භාගයක් විදිහට ඉල්ලනවා. දෙන්න ඕ. 10න් 8 භාගෙට හරි. හැබැයි මගේ ළමෙක් විදියට ඔහොම ලියන්නේ නැහැ. භාගෙට හරි. 5න් 4යි. ඇයි භාගයක් හැකි තරම් සුළු කරලා තමයි අපි ලියන්නේ. කියන්නේ උපරිම සරලව තමයි ලියන්න ඕනේ. එහෙනම් ඔයාලගේ මට්ටමේදී 10න් 8ට ලකුණුත් දෙයි හරිත් දෙයි. හැබැයි ඔයාලා ඊට වැඩි මට්ටමක ඉන්න ඕනේ. ඒ නිසා 10න් 8 ලියලා ඒක 5න් 4 දක්වා සරල කරලා තියන්න අවසාන පිළිතුර. 10න් 8 වැරදි කිව්වා හැම නෙමෙයි ඈ. ඕවා මේ 11 වසරයි ඉලක්ක කළත් වරද්ද නෙවෙයි. ඉතින් මොකද නේද? රයිට් අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. පහත දී ඇති වාක්‍යවල හිස්තැන් සඳහා වඩා සුදුසු වන පළල දිග ගැඹුර ඝනකම යන වචන අතරින් තෝරා හිස්තැන් සම්පූර්ණ කරන ලද වාක්‍ය නැවත ලියන්න. මේ සිංහල වචන ටිකක් තියෙන්නේ. ඒ වචන ටික ගැලපෙන තැන් වලට දාන්න කියලායි ඔය කියන්නේ නේද? 6 වෙනි ගැටලුවේ පළවෙනි කොටසේ A. A වල කියන්නේ පරාලයක මොකද්ද? දිග පරාලයක දිග අනාරි. B කොටස ලෑල්ලක ලෑල්ලක පල්ල කියන්නත් පුළුවන් ඝනකම කියන්නත් පුළුවන්. ඕනනම් කැමති එකක් දාන්න පුළුවන් නේද? ලෑල්ලකට ওই දෙකම තියෙනවනේ. දිගක් තියෙනවා. සුදුසු වචනේ දාන්න තියෙන ඔයාලා දැම්මේ නෑ. ලෑල්ලක 1 සෙන්ටිමීටර් පළල වෙන්න බෑ. 1 සෙන්ටිමීටර් ඝනකම අන්න හරි. එතන ප්‍රමාණිත බලන්න එපා. ඝනකම ඝනකම විතරයි. වෙන එකක් වෙන්න බෑ. මොකද සෙන්ටිමීටර් 1යි කියලා තියෙනවනේ. C සෙන්ටිමීටර් 20යි. කාණුවක මොකද්ද? දිග වෙන්න බෑනේ නේද? පළල වෙන්නත් බෑ නේද? ගැඹුර
ගැඹුරනේ ගැඹුර තමයි ගන්න. කාණුවක කිව්වහම පොඩ්ඩක් මතක් කරගන්නකො කාණුව ටිකක් හරනවනේ ගැඹුර. පළල වෙන්නත් පුළුවන් නමුත් වඩා සුදුසු එකනේ දාන්න කියලා තියෙන. ඒකට පළල කියලා දාන්න. පුරසා හොඳයි නේද මේ කානුව කපනානේ ඇතුළට. ඔව් 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 ඔව්. වලලක් ටිකක් වැඩි වෙනවනේ සෙන්ටිමීටර් 20 කියන්නේ මොකද්ද නේද? උදැල්ල දාන්නවත් බෑනේ. ගැඹුර වෙන්න පුළුවන් නේද? දැන් සෙන්ටිමීටර් 20 ප්‍රමාණය බලන්න උදැල්ලටත් වැඩිය පොඩි වගේ නේ. ඔයගොල්ලන්ගේ අර රූලට වැඩිය පොඩ්ඩක් සෙන්ටිමීටර් 5ක් නේ වැඩි. හරි. අපි යනවා දෙවෙනි ප්‍රශ්නෙට. නගර දෙකක් අතර දුර 5012 මීටර වේ. කිලෝමීටර සහ මීටර වලින් ලියන්න. එහෙනම් මොකද්ද? 5යි කිලෝමීටර 12යි 5යි කිලෝමීටර 12යි මීටර. ත්‍රිකෝණාකාර ආස්තරයක දාර තුනේ දිග පිළිවෙලින් 13යි මිලිමීටර් 5යි 11යි මිලිමීටර් 2යි 15යි සෙන්ටිමීටර් වේ. එහි පරිමිතිය සොයන්න. එහෙනම් සෙන්ටිමීටර් සහ මිලිමීටර් කියලා දෙකක් වෙන් කරගන්නවා. පළවෙනි එක තියෙනවා 13යි 5යි. දෙවෙනි එක 11යි 2යි. තුන්වෙනි එක 15යි. එකතු කරනවා. 7යි 5යි 3යි 8යි 1යි 9යි. සෙන්ටිමීටර් 39යි මිලිමීටර් 7යි. සෙන්ටිමීටර් 39යි මිලිමීටර් 7යි. ඊළඟට කියනවා නිමල්ගේ උස දීලා තියෙනවා, කමල්ගේ උස දීලා තියෙනවා, අනිල්ගේ උස දීලා තියෙනවා. ක්‍රමයෙන් උස වැඩි වෙන පිළිවෙලට තිදෙනාගේ නම් ලියන්න කියලා තියෙනවා. එහෙනම් එහෙම කරද්දි මේක එකම ඒකකයකට හරව ගන්න ඕනේ. මේක නම් එහෙම අත්‍යවශ්‍ය නැහැ. අපි හරව ගමුකෝ. තුන් දෙනාගේම ඒකක සමාන කරගමු. ඔන්න නිමලා. නිමලාගේ නිමලා කිව්ව ගෑල්ලමෙක් කියනනේ නිමලයා. නිමලයාගේ උස සෙන්ටිමීටර වලින් කියන්න පුතේ. 113යි. 113යි. ඊළඟට කවුද ඉන්නේ? කමලානේ. කමලයා. කට්ටියගේ නම් මේ ලා දැම්මොත් එහෙම ගෑනු වෙනවා. කමලයා. කමලයාගේ උස 110යි කියලා කෙලින්ම දීලා තියෙනවා නේ. ඊළඟට තියෙනවා මොකද? අනිලයා. අනිලයා. අනිල කියන්න පුතේ. එක්කෙනෙක් මයික් ඔන් නැස පොඩ්ඩක් ඔව් පුතේ කාගේ හරි මයික් එක මේ සද්ද එනවා පුතේ. ඒක පොඩ්ඩක් ඒක මියුට් කරගන්න බරවර ගාලා සද්ද එනවා. හරි අමාරුයි එතකොට. මටත් මේ බැරි කමට මේ හිටියේ ඉතින්. හරි නෑනේ කියන එක. එක්කෝ මොකක් හරි ළඟ වැඩි නැත්නම් මොනවා හරි කට ළඟම මයික් එක තියෙන කාගේ හරි. එහෙම හරි මොකක් හරි ගැටලුවක් තියෙනවා. හරි. මයික්‍රොෆෝන් ආවද? මයික්‍රොෆෝන් එකේ මොකක්ද? ඔව් ඒකේ මොකක් හරි ගැටලුවක් ඇති ඔව් සමහර විට. ඔව්. ඊළඟට අනිල්ගේ උස 118යි නේද? ඔව් සර්. 118යි. එතකොට අහන්නේ ඔයාලගෙන් ක්‍රමයෙන් උස වැඩි වෙන පිළිවෙලට තිදෙනාගේ නම්. දැන් අඩුම එක කවුද? කමල් නේ. එහෙනම් කමල් ඊට වඩා උස වැඩි කාගේද? නිමල්ගේ. අල්ලෙන් දාන්න. නිමල් උස වැඩි මේක කවුද? අනිල්. ඔහොම දාන්නත් පුළුවන්, කමා දාන්නත් පුළුවන් ඈ. මේ තුනට මේ තැන් දෙකට කමා දෙකක් දැම්මත් වැරද්දක් නැහැ. එහෙනම් අද දවසේ අවසාන ප්‍රශ්නය 7 වෙනි ප්‍රශ්නයට අපි දැන් ලෑස්ති වෙන්නේ. අදත් ගොඩක් අය මේ YouTube හරහා සම්බන්ධ වෙනවා කියලා කිව්වා. ඒ නිසා ඉක්මනට මේක දාන්න උත්සාහ කරන්න. 7 වෙනි ප්‍රශ්නය වාහනයක ඉන්ධන ටැංකියේ ඉන්ධන 13 ලීටර් 95 මිලිලීටර් ප්‍රමාණයක් තිබුණා. 13ක් ලීටර් 95ක් මිලිලීටර් තියෙනවා. ඒතකොට මෙතනින් බිංදුවක් දාගත්තම පහසුවට ඈ. ඉස්සරහින් බිංදුවක් දාගත්තා. මොකද මිලිලීටර් ඉලක්කම් 3කින් කියන්නේ. ඉහත ඉන්ධන ප්‍රමාණය මිලිලීටර් වලින් දක්වන්න. කියන්න බලන්න. 13 කියන්නේ 13000යි නේද? 13095යි. හරි දාගන්න. ඉහත ඉන්ධන ටැංකියට තවත් ඉන්ධන 5 ලීටර් 918 මිලිලීටර් ප්‍රමාණයක් එකතු කළේ නම් දැන් ඉන්ධන ටැංකියේ ඇති මුළු ඉන්ධන ප්‍රමාණය කොපමණද? ඒක අහන්නේ ලීටර්ද මිලිලීටර්ද කියලා. ඔයාලා කොහොමද දුන්නේ? දෙකෙන්ම දුන්නා. දෙකෙන්ම. ලීටර් මිලිලීටර් දෙකෙන්ම.
හොඳයි හොඳයි. ඔයගොල්ලෝ හරි කපටි නේද? ඕන දෙයකට ඔට්ටු වෙන්න දීලා තියෙනවා. කපටි රජ්ජුරුවෝ. හොඳයි ඈ. හරි. 13යි 95යි ඊළඟට 5යි 918යි. ඔයාලා එක්කනම් බෑ හැරෙන්නවත් නේද? ඒ තරම් කපටි. දෙමව්පිය කොහොම ඉන්නවද දන්නේ. හරි එහෙනම් ඔන්න ඔය විදිහට එකතු කරන්න ඕනේ. 8යි 5යි 13යි 9යි 1යි 10යි 1යි 11යි 9යි 1යි 10යි 1යි 5යි 3යි 8යි 1යි 9 කීයද ආවේ 19යි 13ක්ද? 19යි ලීටර් 13යි මිලිලීටර්. ඔව් 19යි ලීටර් 13යි මිලිලීටර් කියලා. ඔව් 19යි ලීටර් මිලිලීටර් 13යි. කුරුම්බා ගෙඩියක 725 මිලිලීටර් ප්‍රමාණයක් කුරුම්බා වතුර අඩංගුව තිබුණේ. මේ වෙලාවේ නම් බොණ්ඩත් හොඳයි නේද? එවැනි කුරුම්බා ගෙඩි 3ක වතුර 5 දෙනෙකුට සමව බෙදා දුන්නේ නම් එක් අයෙකුට ලැබෙන ප්‍රමාණය වැඩේ අවුල් කරලා තියෙන්නේ. එහෙනම් ඉස්සෙල්ලා මොකද කරන්න ඕනේ? 725 ගෙඩි 3යි 3ෙන් වැඩි කරනවා. 3ෙන් ගුණ කරනවා. 3 වරක් 5 15යි 3 වරක් 2 6යි 1යි 7යි 3 වරක් 7 21යි. 5 දෙනෙකුට බෙදනවා. එහෙනම් කීයෙන්ද බෙදන්නේ? 5ෙන් බෙදන්න ඕනේ නේද? 5ෙන් බෙදන්න. ඔව් නිමාණය කරන්න කියලා තියෙන එකේ අදහස මොකද්ද මේ? හරියටම එන්නේ නැහැ. ඉතින් ඔය දැන් ඔක මේ මිලිලීටර් ගාන වෙන දානවද කුරුම්බ ගෙඩි කඩාගෙන? එහෙම වුණොත් එහෙම අරුන්ට බොන්න වෙන්නේ හවස් වෙලා තමයි. අර විද්‍යාගාරේ වගේ බීකර ඊළඟට ඒව ගෙනල්ලා ලබනවා ක්ලාස්කු අනම්මනම් ගෙනල්ලා මනින්නේ නැහනේ. ඒ හින්දා කියන්නේ නිමාණය කරන්න. අවුරුදු පොඩ්ඩක් දෙන්න. බොන්න හම්බෙන්නේ නැහැ එතකොට. වසරක් 4 20යි 17ට 3යි 15යි 25ට 5යි 435 දායි පුතේ. ඔව් සර්. ඔව් සර්. මිලිලීටර් 435යි නේද? 435යි මිලිලීටර් තමයි එක්කෙනෙකුට හම්බ වෙන්නේ. හරි. හදාගන්න. ඊළඟ ප්‍රශ්නය ඔබට වතුර පෙර වූ බේසමක් සහ ඔය කියලා තියෙන බැගින් කුඩා භාජන 3ක් පමණක් ලැබී ඇතනම් ඉහත කුඩා භාජන 3න් එකකට ජලය 350ක් පුරව ගන්න කෙසේද කියලා අහනවා. ඔන්න ටිකක් හිතන්න ඕනේ ප්‍රශ්නයක්. මාත් මතකද කලින් ඔහොම එකක් දුන්නා ඔයාලට. ඔහොම නෙවෙයි ඔයිට වැඩිය සංකීර්ණ එකක්. කාට හරි මතකද? ඔව් සර්. අර භාජන 3 කතාව නේද? හවුද? 650 තියෙනවා 500 තියෙනවා ඊළඟ එක තියෙනවා 400යි මිලිලීටර්. මෙහෙම තියෙද්දි කුඩා භාජන 3ක් පමණයි තියෙන්නේ. ඔබට වතුර පෙර වූ බේසමක් සහ ඒතර බේසමේ වතුර තියෙනවා. අර වගේම ගැටලු